A level SFT පහුගිය පාස් පේපර් වල විද්‍යුතය පාඩමට සම්බන්ධ MCQ ප්‍රශ්න ටික තමයි දැන් කතා කරන්නේ. එතකොට 2016 level SFT පේපර් එකේ MCQ ප්‍රශ්න දෙකක් අහලා තිනවා. මේ 46 වෙනියට අහලා තියෙන එක අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගැනිය හැකි බැටරියකට ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇති එක හා සමාන ප්‍රතිරෝධක දෙකක් මගින් වොට් 12ක ක්ෂමතා උත්තේජනයක් සිදු කරයි. එම බැටරිය හරහා එම ප්‍රතිරෝධකම සමාන්තරගතව සම්බන්ධ කළේ නම් ඇතිවන සම්පූර්ණ ක්ෂමතාව උත්සර්ජනය වන්නේ. එතකොට මේ ප්‍රශ්නයට සම්බන්ධව පරිපතය ඇඳ ගන්නවා. එතකොට කියනවා ශ්‍රේණිගතව එක සහ සමාන ප්‍රතිරෝධක දෙකක් සම්බන්ධ කරලා V කියන බැටරියක් මේ සම්බන්ධ කළාම මේ වගේ පරිපතයක් ඇඳ ගන්න. ඊට පස්සේ මේකේ කියනවා ප්‍රතිරෝධක දෙක සමානයිලු. ඊළඟට කියනවා වොට් 12ක ක්ෂමතා උත්සර්ජනයක් සිද්ධ වෙනවලු. එතකොට මේ දෙක ගත්තාම අපි ගාන හදන ප්‍රතිරෝධක දෙක ශ්‍රේණිගතව තියෙන හින්දා සමක ප්‍රතිරෝධය වෙනවා 2R. එතකොට V සමානයි IR සූත්‍රයට දාලා මෙතනින් V කියන එක සහ V බෙදීම 2R අරගෙන අපිට I උක්ත කරගන්න පුළුවන්. එතකොට I වලට අපිට එනවා V බෙදීම 2R කියලා උත්තරයක්. එතකොට P සමානයි VI කියන සූත්‍රය මගින් අපිට පුළුවන් වොට් 12ට කොහොමද මේ ප්‍රතිරෝධක සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට P සමානයි VI සූත්‍රයේ I වෙනුවට මෙන්න මේ අපි උක්ත කරලා හදාගත්තු එක ආදේශ කරනවා. එතකොට මේ විදිහට සොලු කරාම සමීකරණය ලැබෙනවා P වලට. එතකොට P කියන එක අපිට දීලා තියෙනවා වොට් 12ක් කියලා. එතකොට වොට් 12 සමානයි V වර්ග බෙදීම 2R කියලා අපි එතනින් ගන්නවා. ඊළඟට ඒකම සම්බන්ධ කරනවා ඒ ප්‍රතිරෝධක දෙකම සමාන්තරගත සෙට් කරලා මේ පරිපතයකට. ඊට පස්සේ එතකොට ඒකෙත් කියනවා ප්‍රතිරෝධක දෙක සමානයි වෝල්ටේජ් එක තමයි අපිට හොයන්න තියෙන්නේ. එතකොට ප්‍රතිරෝධක සමාන්තරගත බැවින් සමක ප්‍රතිරෝධය වෙනවා R බෙදීම දෙකක්. එතකොට ඒක මේ විදිහට මේ සමීකරණය දාලා හදාලා ගන්න පුළුවන්. නැත්තම් සමාන්තරගත ප්‍රතිරෝධක දෙකක් තියෙන හින්දා එක සහ සමාන හින්දා R බෙදීම දෙකයි කියලා ගන්න පුළුවන්. එතකොට ඒකෙත් V සමාන IR සූත්‍රයට අනුව I යුක්ත කරලා ගත්තාම අපිට එනවා 2V බෙදීම R. එතකොට ඒක යොදනවා P සමානයි VI කියන සූත්‍රයට. එතකොට ඒකේ I වෙනුවට මේ අපි උක්ත කරපු එක අරගෙන මේ විදිහට සමීකරණය හදා ගන්න. එතකොට ඒකෙත් P වෙනුවට අපිට මේ විදිහට මේ සමීකරණයක් හම්බ වෙනවා. එතකොට මේකේ අපිට පේනවා V වර්ග බෙදීම R කියන එක මෙන්න මේ සමීකරණයටත් පොදුවේ හම්බෙලා තියෙනවා. එතකොට අපි මේ සමීකරණයෙන් මේ V වර්ග බෙදීම R කියන එක උක්ත කරලා ගන්න. එතකොට මේ තියෙන්නේ හදපු විදිය. එතකොට එතනදී අපිට එනවා වොට් 24 සමානයි V වර්ග බෙදීම R කියලා. ඊළඟට මෙතනත් අපි ගත්ත උත්තරෙන් V වර්ග බෙදීම R කියන එක උක්ත කරාම P බෙදීම දෙක සමානයි V වර්ග බෙදීම R කියලා එනවා. එතකොට V වර්ග බෙදීම R වලට මෙතනින් ආව වොට් 24ක්. එතකොට ඒ 24 ආදේශ කරනවා P බෙදීම දෙකට. එතකොට අපිට P වලට උත්තරයක් ගන්න පුළුවන් 48යි වෝල්ට් කියලා. එතකොට මේක තමයි උත්තරය වෙන්නේ මේ ගානට අදාළව. එතකොට ඒකම අපි බලමු කොහොමද තර්කානුකූලව අඩු කාලයකින් හදලා ගන්න කියලා. මොකද මේක MCQ ප්‍රශ්නයක් හින්දා මේ පරිපතයට අනුව මේ කියන ප්‍රතිරෝධක දෙක ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. එතකොට අපිට සමක ප්‍රතිරෝධය වෙනවා 2R. එතකොට ඒකම සමාන්තරගතව සම්බන්ධ කරාම සමක ප්‍රතිරෝධක වෙනවා R බෙදීම දෙකක්. එතකොට මේකේ සමක ප්‍රතිරෝධක දෙක ගත්තාම ශ්‍රේණිගතව සම්බන්ධ කරපු පරිපතේ වගේ 4 ගුණයක් අඩු වෙලා තියෙනවා සමාන්තරගතව සම්බන්ධ කරපු පරිපතේ. එතකොට V සමානයි IR කියන සූත්‍රයට අනුව, ඒ කියන්නේ ඕම්ගේ නියමයට අනුව ප්‍රතිරෝධකයේ අඩු වෙනවා නම්
අනිවාර්යයෙන්ම ගලන ධාරාව වැඩි වෙන්න ඕන. එතකොට මෙතන 4 ගුණයකින් සමක ප්‍රතිරෝධය අඩු වුණා නම් අනිවාර්යෙන් ධාරාව 4 ගුණයකින් වැඩි වෙන්න ඕන. එතකොට ධාරාව 4 ගුණයකින් වැඩි වෙනවා කියන්නේ මෙතන අපි P = VI සූත්‍රය බැලුවාම එතන ධාරාව 4 ගුණයකින් වැඩි වෙනවා කියන අනිවාර්යයෙන්ම වෝල්ටේජ් එක 4 ගුණයකින් වැඩි වෙන්න ඕන. එතකොට මෙතන අපිට කියන ශ්‍රේණිගත පරිපථයේ වොට් 12ක් ගන්නවලු. එහෙනම් 4 ගුණයකින් ප්‍රතිරෝධය අඩු වෙච්ච මේ පරිපථයට අනිවාර්යෙන් වෝල්ටේජ් එක 4 ගුණයකින් වැඩි කරලා තමයි එන්න ඕන. එතකොටත් උත්තරය එනවා 48 වෝල්ට් කියලා. ඒතර කාලය අඩුවෙන් MCQ ප්‍රශ්නයට පිළිතුර ලබා ගන්න මේ විදිහට ක්‍රමයක් පාවිච්චි කරන එකත් හොඳයි. ඊළඟට බලමු දෙවැනි ප්‍රශ්නය. කියනවා පරිපූර්ණ පරිණාමකයක ශක්ති හානියක් නැති කියලා වරහන් ඇතුලේ ප්‍රාථමික දඟරය වට 100ක් සහ ද්විතීයික දඟරය වට 200ක් ඇත. ප්‍රාථමික දඟරයේ වෝල්ට් 120ක ප්‍රත්‍යාවර්ත සැපයුම සම්බන්ධ කළ විට ඇම්පියර් 10ක ධාරාවක් ගන්නවලු. එවිට ද්විතීයිකෙහි වෝල්ටීයතාවය හා ධාරාව වන්නේ මේ කියන්නේ පරිපූර්ණ පරිණාමකයක ප්‍රාථමික දඟරයට දෙනවලු වෝල්ට් 120ක ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක්. එතකොට එකෙන් ගලනවලු ඇම්පියර් 10ක්. ද්විතීයික දඟරයේ වට 200ක කොතලා තියෙනවලු. එතකොට ඒකේ ගලන වෝල්ටේජ් එක සහ ධාරාව අහන. ඒතර මේක බැලුමට පේනවා මේක අධිකර පරිණාමකයක්. ප්‍රාථමික දඟරයේ වට 100යි, ද්විතීයික දඟරයේ වට 200යි. කියන්නේ ප්‍රාථමික දඟරයට වඩා ද්විතීයික දඟරයේ වට ගාන වැඩි. එතකොට ඒ කියන්නේ මේක අධිකර පරිණාමකයක්. ගාන හැදුවාම මේ විදිහට පරිණාමකය ඇඳ ගන්නවා. එතකොට මේකේ වට ගාන 100යි, ප්‍රාථමිකයේ වට ගාන 100යි, ද්විතීයිකයේ වට ගාන 200යි. මේකට වෝල්ට් 120ක් දෙනවා. ඒ වගේම ඇම්පියර් 10ක් ගන්නවා. අපෙන් අහන්නේ වෝල්ටීයතාවයයි ඇම්පියර් එකයි. එතකොට සූත්‍රය තමයි ප්‍රාථමික දඟරයේ වෝල්ටීයතාවය සහ ද්විතීයික දඟරයේ වෝල්ටීයතාවයේ අනුපාතය සමානයිලු ප්‍රාථමික දඟරයේ වට ගාන සහ ද්විතීයික දඟරයේ වට ගානට. එතකොට මේ විදිහට සූත්‍රයේ VP බෙදීම VS සමානයි NP බෙදීම NS. එතකොට අපිට දත්ත වලින් ගන්න පුළුවන් VP තියනවා කියන ප්‍රයිමරි ප්‍රාථමික දඟරයේ තියෙන වෝල්ටීයතාවය 120යි වෝල්ට්. ඊළඟට NP කියන්නේ ප්‍රාථමික දඟරයේ වට ගාන. ඒක 100ත් ඒක තියෙනවා. ඊළඟට ද්විතීයික දඟරයේ වට ගාන 200යි. අපිට හොයන්න කියලා තියෙන VS ඒ කියන්නේ ද්විතීයික දඟරයේ වෝල්ටීයතාවය. මේක උක්ත කරලා ගාන හැදුවාම 240යි වෝල්ට් කියලා එනවා. ඊළඟට ධාරාව හොයද්දී සූත්‍රයේ තියෙනවා VP වැඩි කිරීම IP සමානයි VS වැඩි කිරීම IS. මේ කියන්නේ ප්‍රාථමික දඟරයේ පැත්තේ තියෙන වෝල්ටේජ් එක සමානයිලු ද්විතීයික දඟරයේ පැත්තේ තියෙන වෝල්ටේජ් එකට. ඒ කියන්නේ අපිට මෙතනින් දීලා තියෙන දත්ත වලට අනුව අපිට ළඟ තියෙනවා VP තියෙනවා 120යි වෝල්ට්, IP තියෙනවා 10යි ඇම්පියර් 10යි, VS අපි හොයාගත්තා 240යි, IS තමයි හොයන් තියෙන්නේ. ඒතර මේක උක්ත කරලා හොයාගත්තම IS වලට එනවා ඇම්පියර් 5ක් කියලා. ඒතර උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ 240 වෝල්ට් ඇම්පියර් 5යි. 2017 level SFT paper එකට අදාළ MCQ ප්‍රශ්න දෙකක් තියෙනවා අපි බලමු. 43 වෙනි ප්‍රශ්නේ අහලා තිනවා විදුලි පහනක වෝට් 230ක් සහ 60යි වෝට් ලෙස දක්වා ඇති අතර එය 230යි වෝට් සහ 50 Hz විදුලි සැපයීමට සම්බන්ධ කරලා තියෙනවා. මේ විදිහේ ප්‍රකාශ තුනක් දීලා තියෙනවා. ඒ ප්‍රකාශ තුනෙන් නිවැරදි ප්‍රකාශ මොනවාද කියලා අහන්න. පළවෙනි එක කියනවා පහන වෙත යෙදෙන උපරිම විභවාන්තරය වෝට් 460ක් වේලු. වෝල්ට් 460ක් වේලු. එතකොට මේක බලමු. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය ගත්තාම මේකේ තියෙන්නේ මේම සයිනාකාර හැඩයක්. එතකොට මේකේ තියෙන්න පුළුවන් එක් අවස්ථාවක තියෙන්න පුළුවන් උපරිම වෝල්ටීයතාවය. එහෙම නැත්නම් විදුලි බල්බයට දෙන්න පුළුවන් උපරිම වෝල්ටීයතාවය වෙන්නේ මෙන්න මේ නිව්ටල් එක අපි සම්බන්ධ කරන මෙතනට. එතකොට බල්බ් එකේ ලයිව් එක සම්බන්ධ වෙන්නේ මේකයි මෙන්න මේක
ඊ එකතුවට. එතකොට මේකේ කොයිම වෙලාවකත් උපරිම අවස්ථාව 460ක් වෙන්න බෑ. මොකද මේ දෙක අතර තියෙන උපරිම වෝල්ටීයතාවය නිතරම එන්නේ මෙන්න මේ 230ට. එතකොට පළවෙනි ප්‍රකාශය වැරදි. ඊළඟට දෙවෙනි ප්‍රකාශය කියනවා විදුලි පහන දක්වා ඇති ක්ෂමතාවයෙන් දැල්වෙන විට. විදුලි පහන දක්වා ඇති ක්ෂමතාවයෙන් දැල්වෙන විට කියන්නේ මේ 60 වොට් කියන ක්ෂමතාවයෙන් දැල්වෙන විට එහි ප්‍රතිරෝධය 960 ඕම් වේලු. බලමු ගාන හදලා. හරි. එතකොට වෝල්ටේජ් එක හොයන්න නෙමෙයි මේ ප්‍රතිරෝධකය හොයන්න නම් අනිවාර්යෙන් V = IR කියන සූත්‍රයට මේක දාන්න වෙනවා. එතකොට V = IR සූත්‍රයට දාන්න නම් I හොයා ගන්න වෙනවා. එතකොට I හොයන්න මේකේ දීලා තියෙන දත්ත වලින් දීලා තියෙන අපිට වෝල්ටේජ් එක විතරයි. එතකොට වෝල්ටේජ් එක සහ වෝල්ටීයතාවය දීලා තිනවා. මේ දෙක සම්බන්ධ කරලා I හොයාගන්න P = VI සූත්‍රයට ආදේශ කරනවා. එතකොට එතනින් අපිට එනවා 0.26 බිංදුවක් කියන ධාරාවක්. එතකොට ඒක සම්බන්ධ කරනවා V = IR කියන සූත්‍රයට. ඒකෙන් R උක්ත කරලා ගත්තාම අපිට එන්නේ 881.66 ඕම් කියලා. එතකොට ඒ ප්‍රකාශයත් වැරදි. ඒකේ කියන්නේ 960 ඕම් කියලා නැත්තු ඒ වුණාට ගාන හැදුවම එන්නේ අපිට 881.66 කියලා. එතකොට ඒක වැරදි. එතකොට තුන්වෙනි ප්‍රකාශය කියනවා සෑම තප්පරයක් තුලදීම විදුලි පහන තුලින් ගලන ධාරාව 100 වාරයක් ශූන්‍ය වේලු. එතකොට මේක බැලුවාම මෙන්න මේ සයිනාකාර ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවේ එක් තප්පරයක් තුල මේක 50 පාරක් මේ සයිකල් එක යනවා. ඒ කියන්නේ මේක සයිකල් එකක් අපි ගත්තොත් මේ බිඳුවේ ඉඳලා මේක සයින් වේව් එකක් එක තප්පරයක් තුල මේ වගේ වේව් 50ක් යනවා. එතකොට කියනවා මේක ශූන්‍ය වෙන අවස්ථා 100ක් තියෙනවා කියලා මේ ප්‍රකාශය කියනවා. එතකොට මේ ප්‍රකාශය හරි. මොකද එක් තප්පරයක් තුල එක් තප්පරයක 50 පාරක් යන මේ වගේ වේව් එක ශූන්‍ය වෙන අවස්ථා තියෙනවා දෙකක්. එතකොට එක වේව් එකක අවස්ථා දෙකක් තියෙනවා නම් ඒ වගේ 50ක් කියන්නේ 100ක්. එතකොට එක් තප්පරයක් තුල ඒ වගේ ශූන්‍ය වෙන අවස්ථා 100ක් එන්න පුළුවන්. එතකොට C කියන තුන්වෙනි ප්‍රකාශය විතරයි හරි. එතකොට මේ 43 වෙනි ගානට පිළිතුර C පමණි කියන උත්තරය. ඊළඟට 48 වෙනි ප්‍රශ්නය රූපයේ දැක්වෙන පරිදි අධි වෝල්ටීයතා විදුලි කේබලයක් ප්‍රතිරෝධකය RS වන වාහනේ සන්නායකයක් සහ ඒ වටා එක එකෙහි ප්‍රතිරෝධය RA වන සන්නායක කම්බි 6කින් සමන්විත වේ. සියලුම කම්බි වෙන වෙනම පරිවර්ණය කර ඇතනම් කේබලයේ ප්‍රතිරෝධය කුමක්ද? මේ කියන්නේ ප්‍රතිරෝධක 6ක් සමාන්තරගතව සහ ඊට සමාන්තරගතව RS කියන වාහනේ සන්නායකයක් සම්බන්ධ කරා වගේ පරිපතයක් තමයි මේ කියන්නේ. ඒතර මේ රූපේ වෙන්නලා තියෙනෙත් එහෙම. එතකොට ඒකේ සමක ප්‍රතිරෝධය තමයි අහන්නේ. හරි. එතකොට මේ විදිහට ඇඳගත්තාම මේ උඩින් 6ක් දක්වලා තියෙන්නේ මේ RA කියන වාහනේ කම්බි 6. එතකොට වාහනේ කම්බි වටා තියෙන කම්බි 6. ඊළඟට මේ RS කියලා මේ දක්වලා තියෙන්නේ වාහනේ කම්බි. එතකොට මේකේ සමග ප්‍රතිරෝධය සාමාන්‍ය විදිහටම හොයන්න පුළුවන්. සූත්‍රයට ආදේශ කරොත් 1යට RSS කියලා මේ කියන්නේ සමග ප්‍රතිරෝධය. එතකොට කෙලින්ම ගන්න පුළුවන් 36 බෙදීම 6යි RA දන 1යට RS. මොකද මෙතන මේ අනිත් කම්බි 6ම එක වගේ කම්බි 6ක් තියෙනවා. එතකොට මේ විදිහට දිග හැලලා ලියන්නත් පුළුවන්. එතකොට 1යට RA දන ඒ වගේ 6 පාරක් ලියලා ආයේ ඒක දන 1යට RS ලියන්න. එතකොට මේක 6 පාරක් ලියලා මේ විදිහට ලියන්න නැතුව තමයි මේ සුළු කරලා ගත්තේ 36 බෙදීම 6යි RA කියලා. ඒක දන 1යට RS. එතකොට මේක මේ බෙදීම විදිහට හදාගෙන RSS වලට අපිට උත්තර එනවා RA වැඩි RA RS බෙදීම
6යි RS ධන RA කියලා. එතකොට පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර තියෙනවා ඒ විදිහට. එතකොට පිළිතුර 4. 2018 A level SFT paper එකේ MCQ ප්‍රශ්න දෙකක් අහලා තිනවා විද්‍යුත් සම්බන්ධව. පළවෙනි ප්‍රශ්නේ 43 වෙනියට අහලා තියෙන පරිණාමක පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න. ඒතර ප්‍රකාශ තුනක් දීලා තිනවා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයේ විශාලත්වය වෙනස් කිරීම සඳහා භාවිතා වේරු. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයේ විශාලත්වය වෙනස් කිරීම සඳහා පරිණාමක භාවිතා වේලු. මේක හරි. එතකොට ඒ කියන්නේ අපිට පුළුවන් කුඩා වෝල්ටීයතාවයක් විශාල වෝල්ටීයතාවයක් බවට පත් කරන්නත් විශාල වෝල්ටීයතාවයක් කුඩා වෝල්ටීයතාවයක් බවට පත් කරන්නත් පරිණාමකයකින් පුළුවන්. ඒතර පළවෙනි ප්‍රකාශය හරි. සරල දෙවෙනි ප්‍රකාශය කියනවා සරල ධාරා ජව සැපයුම් වල අධිකර පරිණාමක භාවිතා කෙරෙල්. ඒක වැරදි. මොකද සරල ධාරා ජව සැපයුම් වල පරිණාමක භාවිතා වෙන්නේ නැහැ. මොකද සරල ධාරාවකට පරිණාමකය වැඩ කරන්නේ නැහැ. මොකද පරිණාමකය තුල ඒ ගලන ධාරාව කඩින් කඩ වෙනස් වෙන්න ඕනේ. මෙතකොට සරල ධාරාවක එහෙම කඩින් කඩ වෙනස් වෙන්නේ නැහැ. ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයක විතරයි එහෙම වෙනස් වෙන්නේ. එතකොට දෙවැනි ප්‍රකාශය වැරදි. තුන්වන ප්‍රකාශය කියන අවකර පරිණාම කළොත් ද්විතීයික දඟරයේ පොටවල් සංඛ්‍යාව ප්‍රාථමික දඟරයේ පොටවල් සංඛ්‍යාවට වඩා වැඩි වේ. අවකර පරිණාමකයක් කියන්නේ අපි ලබා දෙන සැපයුමට වඩා පිට කරන සැපයුම අඩුයි. එතකොට මේ කියන්නේ එහෙනම් ඒකේ ප්‍රාථමික දඟරයේ දඟර ගානට වැඩිය ද්විතීයික දඟරයේ දඟර ගාන අඩු වෙන්න ඕන. එතකොට මේකේ කියනවා අවකර පරිණාම කළ ද්විතීයික දඟරයේ පොටවල් සංඛ්‍යාව ප්‍රාථමික දඟරයේ පොටවල් සංඛ්‍යාවට වැඩි වෙනවා. එතකොට C කියන මේ ප්‍රකාශයත් වැරදි. එතකොට මේකෙන් හරි වෙන්නේ මේ පළවෙනි ප්‍රකාශය විතරයි. එතකොට A පමණයි කියන උත්තරේ පළවෙනි එක. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය අහනවා 45 වෙනියට මෝටර රථයක් පණ ගැන්වීමේදී එහි පණ ගැන්වූ මෝටරය මගින් තප්පර 1.2ක් තුල වෝල්ට් 12ක බැටරියකින් ඇම්පියර් 50ක ධාරාවක් ඇද ගන්නවා. බැටරිය අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගෙනිය හැකි නම් එමගින් සපයන ලද විද්‍යුත් ශක්තිය කොපමණද කියලා අහනවා. ඒතර විද්‍යුත් ශක්තිය මනින්න අපි ජූල් වලින් මේක දීලා තියෙන දත්ත වල තියෙනවා වෝල්ට් 12ක බැටරියක් සහ ඇම්පියර් 50ක ධාරාවක් ඇද ගන්නවා කියලා. එතකොට දීලා තියෙනවා තාප්පර 1.2ක් තුල කියලා. ඉස්සලා අපි හොයමු මේකේ ක්ෂමතාවය කොච්චරද කියලා. ඒ කියන්නේ වෝල්ටේජ් එක කොච්චරද කියලා. P සමානයි VA VI සූත්‍රයට දාපුවම මේ VA කියන්නේ ඇම්පියර් I සූත්‍රයට දාපුවම 12 වෝල්ට් වැඩි කිරීම 50 අපිට එනවා 600යි වෝට් කියලා වෝල්ටේජ් එක. එතකොට ඒක පවතින්නේ තප්පර 1.2 කාලයක් තුලලු. එතකොට මේක එහෙම කාලයෙන් වැඩි කරාම අපිට එනවා විද්‍යුත් ශක්තිය කොච්චරද කියලා. එතකොට 600 වැඩි කිරීම 1.2යි. ඒ කියන්නේ 720යි ජූල් කියලා අපිට එනවා උත්තරය. එතකොට පස්වෙනි උත්තරය තමයි එකට එන්නේ. ඊළඟට 2019 A level SFT paper එකේ MCQ ප්‍රශ්න දෙකයි. 40 වෙනි ප්‍රශ්නය අහන රූපයේ දැක්වෙන පරිදි සන්නායක දංගරයක් වෙතට ඍජු කෝණාස්ස චුම්බකයක් චලනය කරනු ලැබේ. එවිට දංගරය තුලින් ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය කෙරෙහි බල නොපාන්නේ මින් කුමක්ද කියලා අහනවා. එතකොට උත්තර 4ක් දීලා තිනවා චුම්බකයේ ප්‍රබලතාවය, චුම්බක චලනය කරන වේගය, දංගරයේ හරස්කඩ වර්ගඵලය, දංගරයේ පොට ගණන 5ක් අහලා දෙන දංගරයේ දෙසට යොමු වූ චුම්බක ද්‍රව්‍ය. එතකොට පළවෙනි එක බලමු චුම්බකයේ ප්‍රබලතාවය. එතකොට මේකේ හටගන්න විද්‍යුත් ගාමක බලයට චුම්බකයේ ප්‍රබලතාවය අනිවාර්යයෙන්ම බලපානවා. එතකොට ඒක හරි. දෙවෙනි එක චුම්බකයේ චලනය කරන වේගය. අනිවාර්යයෙන්ම චුම්බකයේ චලනය කරන වේගයත් මේකට බලපානවා. මේ පරිපතේ මේ විදිහට සකස් කරලා ප්‍රායෝගිකව බැලුවාම මේක පේනවා. ඊළඟට දංගරේ හරස්කඩ වර්ගඵලය. අනිවාර්යයෙන්ම දංගරේ හරස්කඩ වර්ගඵලයත් බලපානවා. මොකද ධාරාවක් ගලන්නේ මේ හරස්කඩ වර්ගඵලය අත් උපයෝගී කරගෙන. එතකොට විද්‍යුත් ගාමක බලයට එයත් අනිවාර්යයෙන්ම බලපානවා. ඊළඟට 4 වෙනියට කියනවා දංගරයේ පොට ගණන. දංගරයේ පොට ගණනත් අනිවාර්යෙන් බලපානවා. මොකද විද්‍යුත් ගාමක බලය කෙරෙහි අපේ සූත්‍රයක් දීලා තියෙනවා E = BLU කියලා.
ඒතර B කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය, L කියන්නේ දිග, U කියන්නේ මේක චලනය කරන වේගය. එතකොට V කියන්නේ චලනය කරන වේගය. එතකොට අනිවාර්යයෙන්ම L කියන දඟරේ පොට ගන්නත් ඒකට බලපාලා තිනවා. එතකොට මේ පළවෙනි හතරම හරි දඟරේ දෙසට යොමු වූ චුම්බක ද්‍රව්‍ය. එතකොට චුම්බක ද්‍රව්‍ය මේකට බලපාන්නේ නැහැ. මොකද උත්තර ද්‍රව්‍ය සහ දක්ෂිණ ද්‍රව්‍ය කියන ද්‍රව දෙක තියෙන. මේ ද්‍රව දෙකෙන්ම මොන ද්‍රව්‍යය චලනය කරත් මේකේ මේ විදිහටම විද්‍යුත් ගාමක බලය හටගන්න. එතකොට පස්වෙනි උත්තරේ තමයි මේකෙන් බල නොපාන්නේ දඟරේ දෙසට යොමු වූ චුම්බක ද්‍රව්‍ය. ඊළඟට 49 වෙනි ප්‍රශ්නය කතා කරනවා රූපයේ දැක්වෙන පරිදි වෝල්ට් 12ක බැටරියකට වෝල්ට් 1.5ක් සහ ඇම්පියර් 0.5ක් ලෙස ප්‍රමත කරන ලද විදුලි බල්බ 3ක් සහ R ප්‍රතිරෝධකයක් සම්බන්ධ කර ඇත. බල්බ ප්‍රමත දීප්තියෙන් දැල්වෙනු පිණිස R හි අගය කුමක් විය යුතුද? මේ කියන්නේ වෝල්ට් 1.5ක බල්බ් 3ක් තියෙනවලු. මේක සමාන්තරගත ලෙස සම්බන්ධ කරලා තියෙන මේ රූපය අනුව. ඒතර වෝල්ට් 1.5 තමයි මේ බල්බ් 3ටම ගන්න. ඒතර මේක සම්බන්ධ කරලා තියෙනවා ප්‍රතිරෝධකයක් හරහා වෝල්ට් 12කට. එතකොට අනිවාර්යයෙන්ම මේ බල්බ් 3ට සමාන්තරගතව තියෙන හින්දා 3ටම යන්න එකම වෝල්ටීයතාවයක්. එතකොට කියන එක බල්බයක් ගන්නවලු වෝල්ට් 1.5ක්. එතකොට අනිවාර්යයෙන් මේ බල්බ් 3ම සමාන්තරගත නිසා මෙන්න මේ ස්ථානයට ගන්න වෝල්ට් 1.5යි. එතකොට මේක සම්බන්ධ කරලා තිනවා ප්‍රතිරෝධකයක් කරා වෝල්ට් 12ට. එතකොට මේ වෝල්ට් 12න් 1.5 අඩු වුණාම ඒ කියන්නේ මෙතනට 1.5ක ඩ්‍රොප් වුණාම ඉතුරු ටික තමයි මේ R ප්‍රතිරෝධකයේ වෙත ගන්න. එතකොට අපි බලමු ගාන විදිහට කොච්චරක් ගන්නවද කියලා. එතකොට මේ තියෙන්නේ 1.5ක් මේ හරියට. එතකොට ඉතුරු 12න් 1.5ක් අඩු කරලා ගන්න ටික මෙන්න මේ ප්‍රතිරෝධකයට ගන්න. එතකොට ප්‍රතිරෝධකයට තියෙන වෝල්ටීයතාවය අපිට හොයාගන්න පුළුවන්. ඒක එනවා 10.5ක් කියලා. එතකොට ප්‍රතිරෝධකය හරහා වෝල්ටීයතාවය දන්නවා. එතකොට V = IR සූත්‍රයට අනුව අපිට R හොයන්න තව අඩු වෙලා තියෙන්නේ I කියන එක. එතකොට I හොයාගන්න නම් මෙතන මේ එක බල්බ් එකකට අපි කියනවා 0.5 ඇම්පියර් ධාරාවක් ගන්නවලු. එතකොට එක බල්බ් එකකට ඇම්පියර් 0.5ක් ගන්නවා නම් මේ ටික සමාන්තරගත කරලා තියෙන හින්දා අනිවාර්යෙන් මේ තුනටම වෙන වෙනම ඇම්පියර් 0.5 ගාන ගන්නවා. එතකොට ඒ වගේ 0.5ව තුනක් මේ බල්බ් තුනට ගන්නවා. එතකොට සම්පූර්ණ ධාරාව මේ පරිපථය හරහා ගලනවා ඇම්පියර් 0.5 වැඩි කිරීම 3ක්. එතකොට ඇම්පියර් 1.5යි. එතකොට දැන් මේ විදිහට 1.5ක් මේ මුළු පරිපථය තුලින්ම ගමන් කරන හින්දා මේ R ප්‍රතිරෝධකය සහ බල්බ් ටික තියෙන ශ්‍රේණිගතව. එතකොට ශ්‍රේණිගතව සම්බන්ධයක් තියෙද්දි මේ 1.5 තමයි මේ R හරහත් කරකෙන්නේ. එතකොට R වල දැන් අපි දන්නවා වෝල්ටීයතාවයක් දන්නවා, ධාරාවක් දන්නවා. එහෙනම් ප්‍රතිරෝධය අනිවාර්යයෙන්ම V = IR වලට දැම්මම හොයන්න පුළුවන්. ඕම් 7ක් කියලා තමයි උත්තරේ එන්නේ. එතකොට ඒක උත්තරවල දීලා තිනවා 4 වෙනි උත්තරය තමයි එන්නේ. එතකොට 2016 17 18 19 කියන පාස් පේපර් වල MCQ ප්‍රශ්න විද්‍යුතයට අදාළ MCQ ප්‍රශ්න ඉවරයි. අනිත් දවසේ රචනා ප්‍රශ්න ටික බලමු.